අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. අපේ ජීවිතේ අපිට වටින බොහෝ දේ තියෙනවා. පාසල් යනවා නම් ඔබ අධ්‍යාපනය හදාරනවා නම් ඔබේ ජීවිතේට බොහොම වටිනා කියන දෙයක් තමයි පොත් කියන්නේ. පොත් ගැනත් කතා කරනකොට අපිට අමතක කරන්නම බැරි තැනක් තිබෙනවා. ඒ තමයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව. අති දැවැන්ත සේවාවක් ඉටු කරන තැනක්. පාසල් දරුවන්ගේ පෙළ පොත් මුද්‍රණයේ ඉඳන් අභ්‍යාස පොත් මේ සියල්ල ඒ වගේම රජයේ ආයතනවලට කාර්යාලවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මේ සියල්ල මුද්‍රණයේ වගේම අනිකුත් ප්‍රකාශන සියල්ල සිද්ධ කරන තැනක් විදිහට රජයේ තැනක් විදිහට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හඳුන්වන්න පුළුවන්. අද දවසේ අපි වැඩියෙන් කතා කරන සූදානම් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පිළිබඳව වෙනමම ක්ෂේත්‍රයක් මුද්‍රණ කර්මාන්තයේ මුද්‍රණ ක්ෂේත්‍රය කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ හැමෝටම වැදගත් වෙන්නා වූ තැනක් පිළිබඳව අපි කතා කරන්න තමයි අද දවසේ සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් කියනවා අපේ රටේ දේවල් වැඩියෙන් නිෂ්පාදනය වෙන්න ඕනේ, අපේ දේවල් අගය කරන්න ඕනේ, අපේ දේවල් වලට වැඩි තැනක් දෙන්න ඕනේ. ඒ නිසාමයි අද දවසේ අපි 7 වෙනි පැයෙන් මේ පිළිබඳව කතා කරන්න හිතුවේ. ඒ සඳහා සුදුසුම චරිතයට අපි අද 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළා. අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වග. එතුමන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිතුමන් වරලත් කනක අධිකාරී JMUP ජයසේකර මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. ජයසේකර මහත්මයා පිළිබඳව හඳුන්වනකොට අර මේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විදිහට විතරක් නෙවෙයි අපි එතුමන්ව හඳුනගන්නේ තවත් බොහෝ ක්ෂේත්‍ර ගණනාවක එතුමන්ව අපි හඳුනගන්නවා. විශේෂයෙන්ම දැන් එතුමන් පිළිබඳව කතා කරනකොට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සංගමයේ සභාපතිතුමන් වශයෙන් කටයුතු කරනවා. එපමණක් නොවේ බෙල්ලන්විල් ප්‍රදේශයේ ඔබ ජීවත් වෙනවා නම් මේ ප්‍රදේශයටම ආවේනික වෙච්ච විශේෂ ක්‍රීඩා සංගමයක් බෙස්ෆිට්ස් ක්‍රීඩා සෝතා සංගමයේ සභාපතිතුමන් විදිහට එපමණක් නෙවෙයි JMC කියන අකුරු තුන ඔබ හොඳින් හඳුනනවා. ඔබ කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක් නම් කළමනාකරණය හදාරන කෙනෙක් නම් JMC ජයසේකර කළමනාකරණ ආයතනයේ ජයසේකර මැනේජ්මන්ට් සෙන්ටර් සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේත් JMUP ජයසේකර මහත්මයා. ඉතින් එතුමන් එක්ක අපි කතා කරන්න සූදානම් වැඩියෙන් අපේ රටේ මුද්‍රණ ක්ෂේත්‍රයේ රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාව ලොකු ඉතිහාසයක් තියෙන මේ සියල්ල පිළිබඳව කතා කරන්න සූදානම්. අපි ආරම්භයක් විදිහට ජයසේකර මහත්මයා දැන් ඔබතුමන් වරලත් ගණකාධිකාරීවරයෙක් ගණකාධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමක් තියෙනවා. අර ආයතනයක් පාලනය කරන්න ගියාම හසුරුවන්න ගියාම මේ දේවල් වැදගත් වෙනවා කියලා අපි දන්නවා. අපි ආරම්භයක් විදිහට කතා කරමු. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඇයි පිහිටුවන්නේ, කොහොමද පිහිටු වෙන්නේ සහ මොන වගේ හේතු මතද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පිහිටවන්නේ? බොහොම ස්තුතියි නජීත්. අපි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ආරම්භ කළා තියෙන්නේ 1968 අංක 24 දරන පාර්ලිමේන්තු පනතින්. එතකොට අදින් අවුරුදු 54කට පෙර මේ සංස්ථාව ආරම්භ කරලා තිබෙන්නේ විශේෂයෙන් රජයේ පාසල් දරුවන්ට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කිරීමේ කාර්යය සඳහා. එතකොට ප්‍රධාන වශයෙන් පෙළපොත් මුද්‍රණය කිරීම දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට තමයි පෙළපොත් මුද්‍රණය කරලා බෙදාහැරීමේ කටයුතු තියෙන්නේ. නමුත් ඒක මුද්‍රණය කිරීමේ කටයුත්ත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමයි සිදු කරනු ලබන්නේ. ඉතින් එයට අමතරව අපි කාලීනව ප්‍රධාන කොටස් 3ක් අපි අනුගමනය කරනවා. අංක 1 රජයේ පෙළපොත් මුද්‍රණය කිරීම, අංක 2 ජාතික ලොතරැයි මණ්ඩලයට අවශ්‍ය ටිකට් පත් මුද්‍රණය කර දීම, ඊළඟට පාසල් දරුවන්ට පෙළපොත් වගේම අවශ්‍යයි අභ්‍යාස පොත්. අභ්‍යාස පොත් මුද්‍රණය කිරීමත් ඒ වගේම රජයේ ආයතන වලට අවශ්‍ය ඔබතුමා සඳහන් කළ විදියට රජයේ ආයතන වලට අවශ්‍ය වන සියලුම වැදගත් ලියකියවිලි බලපත්‍ර ආදිය මුද්‍රණය කිරීමත් ආරක්ෂිතව සිදු කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවයි. මේ සියල්ල අර මේ දේශීයව සිද්ධ කරන ක්‍රියාදාමයක් සහ මේ විශේෂම දැන් මේ කර්මාන්ත ශාලාව පිළිබඳව කතා කරනකොට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පරිශ්‍රය පිහිටලා තියෙන පාදුක්ක ප්‍රදේශයේ බොහොම සුන්දර ප්‍රදේශයක්. අපි අර පාසල් යන කාලේ මතකයි ජයසේකර මහත්මයා මේ SPC පොත් කිව්වහම මේ අනික් පොත් වලට වැඩිය හරි වෙනස්. අපි ආදරය කළා මේ වෙනම සංස්කෘතියක් ගොඩ නැගුණා. මේ අපි කතා කරමුකෝ මේ වටපිටාව ගැන. මේක ඇත්ත වශයෙන්ම පාදුක්කේ වටරැක කියන ප්‍රදේශයේ පානලුව කියන ස්ථානයේ තමයි මේ කර්මාන්තශාලාව පිහිටලා තියෙන්නේ. මේක අක්කර 46ක ඉතාම අලංකාර භූමියක මේ කර්මාන්තශාලාව පිහිටවලා තිබෙනවා. මේ පසු කාලයේදී මේ අක්කර 46න් අක්කර 14ක් අපි
රජයේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා කර්මාන්තපුරයක් ආරම්භ කිරීම සඳහා රජයට ලබා දීලා තිබෙනවා. එතකොට දැනට අක්කර 32ක ඉතාම අලංකාර භූමි ප්‍රදේශයක මේ කර්මාන්ත ශාලාව පිහිටලා තිනවා. සියලුම යන්ත්‍ර සූත්‍ර මෙන්ම කළමනාකරණ ඒකක සියල්ලම පිහිටලා තියෙන්නේ කොළඹ තදබල නගරයෙන් පිට ඉතාම සුන්දර ස්ථානයක අක්කර 32ක ඉතාම ලස්සන මනස්කාන්ත පරිසරයක මේක පිහිටලා තිබෙනවා. ඒ ප්‍රදේශයේම තියෙන ආලෝකයක් දෙන ආයතනයක් තමයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව. හොඳයි. අර ඔබතුමා සඳහන් කළා මේ විශේෂයෙන් දැන් පාසල් දරුවන්ගේ පෙළ පොත් මුද්‍රණය කිරීම. ඒ විතරක් නෙවෙයි අභ්‍යාස පොත් මේ සියල්ල මුද්‍රණය කිරීම. අභියෝගාත්මක කාර්යයක් නෙවෙයිද පාසල් සිසුන් විශේෂම අපි දන්නවා දැන් ලක්ෂ සංඛ්‍යාත මිලියන ගණනක් මේ පොත් මේ මුද්‍රණය කරන්න ඕනේ. කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? දැන් ඇත්ත වශයෙන්ම අපි දැනට පාසල් දරුවෝ 45 ලක්ෂයක් මිලියන 4.5ක් අධ්‍යාපනය ලබනවා. මේ දරුවන්ට සෑම වර්ෂයකම අවශ්‍ය පෙළපොත් රජය විසින් නොමිලේ තමයි ලබා දෙන්නේ. එතකොට මේ පෙළපොත් එක එක පන්තියෙන් පන්තියට සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒ අනුව අපි දැනට 2021 පමණක් මිලියන 14ක් ඒ කියන්නේ 1.40 ලක්ෂයක් පොත් මුද්‍රණය කරලා දීලා තිබෙනවා. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ පොත් මුද්‍රණයෙන් 45ක් කෙලින්ම අපේ සංස්ථාව විසින් කරනු ලබනවා. ඒ තුලින් මේ රටේ දරුවන්ට අපි විතරක් මුද්‍රණය කරලා දෙනවා කෝටි 123ක පොත් 2021 අපි මුද්‍රණය කරලා දීලා තිබෙනවා පාසල් දරුවන්ට. එතකොට ඔවුන්ගේ අධ්‍යාපන කටයුත්තේ ප්‍රබලම උදව්ව ලබා දීලා තියෙන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව. 2021 වසර වෙන විට එදා මෙදා තුරු ඉතිහාසයේ කෝටි 21ක කෝටි 123ක පොත් මුද්‍රණය කරලා දීලා තියෙනවා. හොඳයි මේ දැන් මොන විදිහටද මේ කාණ්ඩ වශයෙන් මේ මුද්‍රණය කිරීමේ කටයුතු සිද්ධ වෙනවද සහ සේවක මණ්ඩලය පිළිබඳව කතා කළොත් එහෙනම් අපි දන්න රාජ්‍ය ආයතනයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කියන්නේ සේවක කාර්කාදීන්ගේ මේ හැම දිනෙකම දායකත්වයෙන් තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. කොච්චර විතර කාර්ය මණ්ඩලයක් ඉන්නවද මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අනිත් සංස්ථා සලකනකොට අති විශේෂයක් තිබෙනවා. මෙහි 541ක සේවක මණ්ඩලයක් ඉන්නවා. මේන් කළමනාකරණ මට්ටමේ නිලධාරීන් 33 දෙනෙක් ඉන්නවා. අනිත් සියලුම දෙනා නිෂ්පාදන අංශයට සම්බන්ධ සේවකයෝ. එතකොට ඇත්ත වශයෙන්ම මේ සංස්ථාව මේ අවුරුදු 54 පුරාවටම සාර්ථකව ගෙනියන්නට කැප වුණේ මේ සංස්ථාවේ සේවක මණ්ඩලය. විශේෂයෙන් ඔවුන් දිවා රාත්‍රී නොබලා දැන් 2020-21 කෝවිඩ් වසංගතයේ පැතිරිච්ච වෙලාවේදී පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ටික ලබා දෙන්නට රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සේවකයෝ මැදිහත් වුණා. ඔවුන් මේ රෝග තත්ත්වයන් තිබියදී ඉතාම එඩිතරව මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා ඒ නිෂ්පාදන කටයුතු යෙදුණා. මොකද ජයසිංහ මහත්මයා දැන් කොරෝනා සමය කියන අපි දන්නා සෞඛ්‍ය ආරක්ෂිතව මේ කටයුතු සිද්ධ වෙනවා. ඊටත් වැඩිය ඔබතුමා සඳහන් කළ රජයේ රහස්‍ය ලේඛන සමහර විට මුද්‍රණය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. රහස්‍යභාවය සුරකින්න ඕනේ, ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දෙන්න ඕනේ. කොහොමද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ කටයුතු සිද්ධ කරන්නේ? ඇත්ත වශයෙන්ම අපි පෙළපොත් මුද්‍රණය සඳහා මුද්‍රණ යන්ත්‍ර 12ක් අපි භාවිතා කරනවා. ඉතින් නවීන මුද්‍රණ යන්ත්‍ර ඊට අමතරව ලොතරැයි මණ්ඩලය වැනි ආරක්ෂිත මුද්‍රණ සඳහා අවශ්‍ය ඉතාම නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත මැෂින් යන්ත්‍ර අපේ තියෙනවා. ඒ වගේම රජයේ ආයතන වලට අවශ්‍ය අනිකුත් ඉතාම වැදගත් රහස්‍ය ලියකියවිලි අපි මුද්‍රණය කරනවා. මෙහිදී මා කියන්නට කැමැති අපේ සේවක මණ්ඩලය මේ 541ක් වෙච්ච සේවක මණ්ඩලය විශේෂයෙන් කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවක මණ්ඩලය මේ සංස්ථාවට කොච්චර ආදරයක් තියෙනවද කියලා කිව්වොත් ඔවුන් ඉතාම විනයගරුකව ඉතාම ශික්ෂණයකින් යුතුව ඒ වගේම ආරක්ෂාකාරී ලෙස කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය නීති රීති 100% අනුගමනය කරමින් ඉතාම සාර්ථක විදිහට මේ සංස්ථාවේ කටයුතු පහුගිය කාලේ සිදු කරලා තිබෙනවා. ඉතින් මම මේ සේවක මණ්ඩල වලට මේ වෙලාවේ ප්‍රසිද්ධිය ස්තුති කරන්න කැමැති. මේ අර්බුදයක් පවතිද්දී මේ අඛණ්ඩව වැඩට ඇවිල්ලා වැඩ කරලා නිෂ්පාදන කටයුතු කරලා පාසල් දරුවන්ට කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයට පාසල් පොත් මුද්‍රණය කර දීමට උන් දැක්වූ දායකත්වයේ පිළිබඳව. හොඳයි. අර ඔබතුමා කිව්වා මේ ලොතරැයි මුද්‍රණය පිළිබඳව මේකත් මේ අර වෙනමම ක්ෂේත්‍රයක් ලොතරැයි පිළිබඳව කතා කරනකොට දැන්
ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න ඕනේ, රහස්‍ය තොරතුරු පිට යන්න හැකියාවක් නැහැ සහ මේ දේවල් ගුණාත්මක භාවයෙන් සිද්ධ කෙරෙන්න ඕනේ. ලොතරැයි මුද්‍රණය පවා කොහොමද මේ වැඩ කටයුතු සිදු වෙන්නේ? මොන වගේ මේ ලොතරැයි වර්ගද මුද්‍රණය කරන්නේ? දැනට ඇත්ත වශයෙන්ම මහජන සම්පත සහ මෙගා පව කියන ප්‍රධාන ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන ලොතරැයි අපි මුද්‍රණය කිරීම කටයුතු කරනවා. මේක 1975 ඉඳලා අකණ්ඩවම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමයි මේවා මුද්‍රණය කරේ. ඒකට හේතුව මේක ආරක්ෂිත මුද්‍රණයක්. අපිට විශේෂයෙන් අලුත්ම යන්ත්‍ර ඒ සඳහා තියෙනවා. ඒ වගේම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා. රහස්‍යතාවයේ අකුරට පිළිපදමින් ඒ සඳහා පුහුණු කරන ලද විශේෂඥ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් තමයි මේ කටයුත්ත කරනු ලබන්නේ. ඉතින් මම හිතන්නේ අපි ජාතික ලොතරැයි මණ්ඩලයට මිලියන 500කට ආසන්න ටිකට්පත් ප්‍රමාණයක් මුද්‍රණය කරනවා වර්ෂයකට. ඉතින් ඒක තමයි අපේ තියෙන විශේෂය. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන ටිකට්පත් තුලින් රජයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වෙලා තිබෙනවා. මොකද ඒකත් එක්තරා ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් නිසා. ඉතින් අපි සතුටු වෙනවා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හැටියට එවැනි සේවාවක් රටට ලබා දීමට හැකියවීම පිළිබඳව. හොඳයි. ඉතිහාසය නම් ගත්තාම ජයසේකර මහත්මයා මේ අපි දකින කාරණාවක් තමයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා මුද්‍රණේ අපි දන්නවා මේ ජාතියේ මුද්‍රණකරු කියන නාමයේ පටබැඳිලා තියෙනවා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට. ඔය අතරේ ඉස්සර ඉඳන්ම ගත්තාම මේ පාසල් දරුවෝ අතරත් ලොකු ඉල්ලුමක් තියෙනවා SPC පොත්වලට මේ රාජ්‍යයේ දෙයක් මේ අර මේ තත්ත්වය පිළිබඳව සහතිකයි. සමහර වෙලාවට මුද්‍රණ ක්ෂේත්‍රයේ පාවිච්චි කරන තීන්ත පිළිකාකාරක වෙන්නත් පුළුවන්. හැබැයි මේ සියලු ප්‍රමිතීන් පවත්වගෙන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා මුද්‍රණ කටයුතු සිදු කරනවා. කොහොමද මේ ප්‍රමිතිය පවත්වගන්නේ? මේ සඳහා විශේෂම දැන් ඔබතුමාලගේ ආයතනයේ සඳහන් කළා කළමනාකරුවන් 33 දෙනෙක් විතර ඉන්නවා. ඒ වගේම සේවකයෝ 511ක් විතර ඉන්නවා. මේ හැමෝගෙම දායකත්වය අරගෙන කොහොමද අර ක්වොලිටි එක නැත්තම් මේ තත්ත්වය ආරක්ෂා කරගන්නේ? ඔබතුමා අහපු වැදගත්ම ප්‍රශ්නයක් තමයි දැන් පෙළපොත් මුද්‍රණයට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කරන ප්‍රධානම දෙයක් තමයි අභ්‍යාස පොත්. මොකද ළමයාට පාසල් පෙළපොතේ පාඩම් කරලා ඒ තොරතුරු ටික සටහන් කරගන්න ඉතාම ගුණත්වයෙන් ඉහළ පෙළපොත් වගේම අභ්‍යාස පොතුත් අවශ්‍යයි. එතකොට මේ අභ්‍යාස පොත් නිෂ්පාදනය අපි පටන් ගත්තේ සංස්ථාව 1981 දී. ඒ සඳහා වෙනමම කර්මාන්තශාලාවක් අපි ස්ථාපිත කරලා තිබෙනවා. ඒකටත් ඉතාම නවීන යන්ත්‍ර අපි අරගෙන තියෙනවා. මම මේකී සතුටින් සඳහන් කරන්න කැමති රාජ්‍යයේ පාසල්වල මේ රටේ ලංකාවේ අධ්‍යාපනය ලබන පාසල් දරුවෝ ජාත්‍යන්තර පාසල් හෝ පෞද්ගලික පාසල් සහ රජයේ පාසල් සියල්ල මේකට එකතුව ගත්තාම මිලියන 4.5ක්. එතකොට මම මුලින් සඳහන් කරා වගේ අපි අභ්‍යාස පොතුත් මිලියන 4.5ක් මුද්‍රණය කරලා තිනවා. වෙනත් වචන වලින් කියනවා නම් හැම දරුවෙකු අතේම SPC රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණය කරන ලද විශිෂ්ට වර්ගයේ අභ්‍යාස පොතක් පාවිච්චි කරන්න අවස්ථාව දීලා තිබෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පාසල් දරුවන් පාවිච්චි කරන සියලුම අභ්‍යාස පොත් අපේ සංස්ථාව මගින් මුද්‍රණය කරලා දීලා සහන මිලට ඒක ලබා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. අපේ අලෙවි මධ්‍යස්ථාන 10කින් අපි මේවා රට පුරා බෙදා හැරීම කරනවා. අලෙවි මධ්‍යස්ථාන 10ක් ක්‍රියාත්මක වෙනවා. අර ඔබතුමා සඳහන් කරපු කාරණා වටිනා. එක පාසල් ශිෂ්‍යයෙක් අතේ හරි SPC පොතක් තියෙනවා. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොතක් තියෙනවා. අර පුංචි කාලේ අපිට මතකයි පාසල් යන කාලේ ජාතික උරුමයන් මේ එලි දක්වන විදිහට තමයි පොතේ පිටකවරේ පවා නිර්මාණය කළේ. මේ ලංකාවේ අපිට ආවේනික වලි කුකුලා මේ ජාතික වෘක්ෂය මේ හැම දෙයකම අගේ කියා දෙන්නට එදා ඉඳන්ම SPC පොත් දායක වුණා. ඔය අතරේ දැන් ඔබතුමා කිව්වා මේ අලෙවි මධ්‍යස්ථාන පිළිබඳවත් මේ අපි මතක් කරලා ඉමුද සහ මේ ඒක හොඳයි. දැන් දෙවෙනි පුරා ලංකාව පුරාම දරුවන්ට මේ අභ්‍යාස පොත් ලබා ගැනීමටත් ඒ වගේම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරනු ලබන අනිකුත් දේවල් ලබා ගැනීමටත් අපි ගම්පහ පරණ බස් නැවතුම්පල පාරේ ඊළඟට නාරම්මල පොදු වෙළඳ සංකීර්ණයේ ඊළඟට කොළඹ පිටකොටුවේ පීපල්ස් පාක් වල ඊළඟට නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළුතර සුපර් මාකට් එකේ අම්බලන්ගොඩ මහවීදියේ පරණ පාරේ අනුරාධපුරයේ නවනගරේ ඊළඟට වරකාපොළ බස් නැවතුම අසල ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපායේ ඊළඟට අපේ පානලුවේ වටරැක අපේ ප්‍රධාන කර්මාන්තශාලාවේ අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන් අපේ අලෙවි කරන අංශය
මේ පොත් ලබා දීම සඳහා විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. මොකද සහන මිලට මේක ලබා දෙනවා විතරක් නෙවෙයි. වෙළඳපොලේ මිලට වඩා අඩුයි. මේ අවුරුද්දේ මම විශේෂයක් කළා. මා සංස්ථාවේ සභාපති වූ ආරම්භ කරපු දවසේම මම චක්‍රලේඛයක් නිකුත් කරා. පාසල් 10000ටම ලියුම් තැපල් කරලා කිව්වා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පොත්පත් ඔබට ලබා ගන්න. මොකද මේ දවස්වල පොඩි කඩදාසියක් තියෙනවා. එතකොට වෙළඳපොලේ අභ්‍යාස පොත් මිල ගණන් ඉහළ ගිහිලා තිබෙනවා. නමුත් අපි ජාතික ආයතනයක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයේ ආයතනයක් හැටියට අපි පිරිවැයට පුංචි ප්‍රමාණයක් එකතු කරලා ඊටාම සහන මිලකට තමයි අපි පොත් ලබා දීලා තිබෙන්නේ. මොකද පෙළ පොත් වගේම අභ්‍යාස පොතුත් අවශ්‍යයි. ඒ වගේම අපි ලොකු ළමයින්ට අවශ්‍ය විදියට විශේෂ වර්ගයේ අර CR පොත් කියන එක ඒකකුත් අපි දැන් මුද්‍රණය කරලා හදලා තියෙනවා. ඔබතුමා කිව්ව තව වැදගත් කාරණයක් තියෙනවා. ඒක මම මතක් කරන්න ඕනේ. අපි රාජ්‍ය මුද්‍රණ සංස්ථාව කියලා කියන්නේ මේ රටේ ජාතිකත්වය මතු කරපු ආයතනයක්. ඒ නිසා අපි දේශීය සංස්කෘතිකාංග සියල්ලම දරුවන්ට කාවැද්දීම සඳහා ඊටව නිර්මාණශීලී ලෙස මේ පොත්වල පිටකවර අපි සකස් කරනවා. ඒ සඳහා විශේෂම අංශයක් අපේ දක්ෂම කාර්ය මණ්ඩලයක් අපි අනියුක්ත කරලා තිබෙනවා. ඒ වගේම මේ පොත්වල මුද්‍රණය කිරීමේදී මේවායේ මුද්‍රණ දෝෂ කිසිවක් ඇති නොවන ආකාරයට පෙළ පොත් සහ අනිකුත් මුද්‍රණත් සෝදුපත් කියවීමේ සිට සියලුම කටයුතු සඳහා දීර්ඝ කාලයක් සේවය කරපු සේවක මණ්ඩලයක් ඉන්නවා. මට සතුටින් සඳහන් කරන්න පුළුවන් හැම පැත්තෙම නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ දැනුම තියෙන, ඒ වගේම දීර්ඝ කාලයක් සේවය කරලා සේවා පළපුරුද්ද ලබලා තියෙන, ඒ වගේම මම සතුටින් සඳහන් කරන්න ඕනේ සියලුම වෘත්තීය සමිති පක්ෂ ભેදයකින් තොරව එකම කණ්ඩායමක් හැටියට වැඩ කරන එකම සංස්ථාව තමයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව. වැරද්දදී වැරද්ද දැකීමත්, හරි දේදී හරි දේට සහාය දක්වන ඉතාම හොඳ කාර්ය මණ්ඩලයක් ඉදීම ගැන මම ආඩම්බර වෙනවා. ඔබතුමන්ගේ කාර්ය මණ්ඩලය පිළිබඳව ඔබතුමන් සෑහීමකටපත් වෙනවා. ඒ අතරේදී අර ලබා දුන්න ප්‍රවේශය ජයසේකර මහත්මයා බොහොම වටිනවා. ඒ තමයි මේ දැන් කඩදාසි හිඟයක් තියනවලු. කර්බුදයකට අපි ගමන් කරමින් ඉන්නේ. කොරෝනා වසංගතයක් තිබ්බ. හැබැයි කොරෝනාව මැඩගෙන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවකයෝ වැඩට ආවා. ඒ මුද්‍රණ කටයුතු සිද්ධ කළා. අපි විශ්වාස කරන ඉදිරියටත් ඔය කඩදාසි හිඟේ මගහරවගෙන අවශ්‍ය දේවල් සිද්ධ වෙයි. දැන් කොහොමද මේ කටයුතු සිද්ධ කළේ පහුගිය කාල සීමාවෙදී? දැන් මම මුලින්ම සඳහන් කරන්නේ අපේ සේවකයෝ සෞඛ්‍ය ආරක්ෂිත මූලධර්ම පිළිපදමින් වැඩට ආවා. මොකද work from home නිවසේ සිට වැඩ කිරීම කියන සංකල්පයනේ කොවිඩ් එක ආවේ. අපේ වාගේ කර්මාන්තශාලාවක එහෙම කරන්න බෑ. සේවකයෝ අනිවාර්යයෙන්ම වැඩට එන්න ඕනේ. මොකද මේක යන්ත්‍ර සූත්‍රات එක්ක වැඩ කරන්න තියෙන්නේ. ඉතින් එහිදී අපේ සේවක මණ්ඩලවල තියෙන අත්දැකීම් එක්ක අපි ඔවුන්ට ක්‍රමයෙන් අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ පුහුණුව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉහළ කළමනාකරණයේ පත් කරගෙන සිටින නිලධාරීන් සියලු දෙනාම අවුරුදු 30කට ආසන්න පළපුරුද්දක් අත්දැකීමක් තියෙන උපාධාරීන් වෘත්තිකයන් රාශියක් සේවක කළමනාකරණ මණ්ඩලයේ ඉන්නවා. එතකොට මේ දෙකම එකට ඒකාබද්ධ වුණාම තමයි මේක සාර්ථක වෙලා තිබෙන්නේ. මොකද නිෂ්පාදන කටයුතු කිරීමට අවශ්‍ය හොඳ නිෂ්පාදන කාර්ය මණ්ඩලයක් ඉන්නත් ඕනේ. ඒවා කළමනාකරණය කිරීමට දක්ෂතා තියෙන රාශියක් ඉන්නත් ඕනේ. දැන් මම මුලිනුත් සඳහන් කර විදියට පහුගිය වර්ෂ දෙක තුලදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය උපදෙස් වගේම ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ සංස්ථාවට නවීන යන්ත්‍ර සූත්‍ර රාශියක් ලබා දුන්නා. ලබා දීලා අපේ නිෂ්පාදන කටයුතු වල ගුණත්වයේ ඉතා ඉහළ මට්ටමට ගෙන යන්න සහයෝගය දීලා තියෙනවා. මම ඒ වෙලාවේ සිහි කරන්න ඕනේ විශේෂයෙන් ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වගේම අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමා අපිට දක්වන විශාල සහයෝගයක් හැම අවුරුද්දකම ලෝකයේ තියෙන අලුත්ම වර්ගයේ යන්ත්‍ර අපිට ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ කිසිම ආයතනයකට මේ තරම් නවීන තාක්ෂණයේ සහිත යන්ත්‍ර නැහැ කියලායි මගේ විශ්වාසය. හොඳයි. ඔය අතරේ මේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කිව්වහම ආදායම් උපයන තැනක්. දැන් නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි දන්නවා යෙදවුම් කිසියම් ක්‍රියාවලියකට භාජනය කළ අවසානයේදී නියමවුම් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය වඩාත් ලාභදායී වෙන්න ඕනේ. සහ දැන් යෙදවුම් වල මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. අපි දන්නා ආමුද්‍රව්‍ය සොයා ගැනීම ගැටලුවක් වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල සිද්ධ විය යුතුයි සහ සිද්ධ කරගෙන යනවා. කොහොමද ඔබතුමන්ලා මේ ලාභ
ලාභය වැඩි කරගන්න උත්සාහ කරන අර කිව්වා දැන් විශේෂයෙන්ම පාසල් දරුවන්ට සහන මිලට මේ දේවල් ලබා දෙන්න ඕනේ. අර වෙළඳපොලේ තියෙන මිලටත් වැඩි අඩු මිලට දෙන්නේ. හැබැයි ඔය අතරදී ලාභදායීත් වෙන්න ඕනේ. රාජ්‍ය ආයතනයක් කිව්වහම අර අපි දකින්න ඕනතරම් පාඩු ලබන ආයතන. හැබැයි අපි විශ්වාස කරන ඔබතුමාලගේ ආයතනය එහෙම පාඩු නොලබන ආයතනයක් කියලා. මේ කොහොමද මේ පාඩු අවම කරගෙන මේ සහනත් ලබා දීලා මේ කටයුතු කළමනාකරණය කරන ඔබතුමන් වරලත් ගණකාධිකාරිවරයෙක් සහ කළමනාකරණ ක්ෂේත්‍රයේ හසල අධ්‍යක්ෂින් තියෙන කෙනෙක්. ඉතින් මේ කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? මේදී කියන්නට ඕනේ පසුගිය වර්ෂ දෙක අපේ සංස්ථාවට විතරක් නෙමෙයි මුළු ලෝකයේ සෑම ව්‍යාපාරයකටම විශාල ආර්ථික ගැටලුවක් තිබෙනවා. මොකද්ද? අවශ්‍ය කඩදාසි සපයා ගැනීම, ඊළඟට තීන්ත සපයා ගැනීම, ඊළඟට ඩොලරේ මිල උත්පාදනය කිරීම. මොකද ආනයන මත තමයි බොහෝ දුරට යැපෙන්න සිදු වුනේ. ඉතින් ඒක නිසා වෙළඳපොලේ කඩදාසි මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා වගේම විශාල මුද්‍රණ ද්‍රව්‍ය හිඟයක් දැනට ඇති වෙලා තිබෙනවා. ඒ නිසා පහුගිය වර්ෂ ගණනාව තුලදී සංස්ථාවට ලාභයකට ඇත්ත වශයෙන්ම කටයුතු කරන්න බැරි වුණා. මොකද මේක මහජන සේවාවක් නිසා. නමුත් මම දැඩි අධිෂ්ඨානයක ඉන්නවා 2022-23 වෙනකොට මේ සංස්ථාව ලාභ ලබලා මේ සංස්ථාවට අවුරුදු 54කට පෙර ආරම්භ කරන්න ඉඩ දුන්න රජයට යම් කිසි මුදලක් ලබා දෙන්න, ලාභයෙන් කොටසක් ලබා දෙන්න, ඒක තමයි මගේ අදහස. නමුත් මේදි කියන්නට ඕනේ පසුගිය වර්ෂ 2-3 තුලදී මේ සංස්ථාව මූල්‍යමය වශයෙන් යම් කිසි අසාර තත්වයකට ආවා. ඒකට හේතුව මේ ද්‍රව්‍ය වල මිල ගණන් වැඩිවීම. ඒ වගේම කළමනාකරණ දෝෂ තියෙනවා නම් මම අවුරුදු 50ක් කළමනාකරුවෙක් හැටියට වැඩ කරලා තිබෙනවානේ. මම ගිය හැම රාජ්‍ය ආයතනයකම මේක ලාභ වෙන්නලා තියෙනවා. ඒ නිසා මට ඉදිරි අවුරුදු 2 තුලදී මම හිතනවා මේ සංස්ථාව ලාභ ලබන, ඒ වගේම රජයටත් ලාභයෙන් කොටසක් දෙන, ඒ වගේම සේවක මණ්ඩල වලටත් ලාභයෙන් කොටසක් දෙන, ඊටාම ඉදිරියේදී අවශ්‍ය අලුත් යන්ත්‍ර ආරම්භ කරලා කටයුතු කරන සංස්ථාවක් බවට පත් කරන්න. ඒ වගේම මගේ සැලැස්මේ තව වැදගත් කාරණයක් තිබෙනවා. අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනට ආනයනය කරන ද්‍රව්‍ය වෙළඳ ගිවිසුම් යටතේ ලබා ගැනීම සඳහා ගරු අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව මගේ සංකල්පයක් මම හිතේ තියාගෙන ඉන්නවා. මේ මුද්‍රණ සංස්ථාවටත් මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය කඩදාසිත් අපිම නිෂ්පාදනය කරගන්න තමයි මගේ අදහසක් තිබෙන්නේ. වැදගත් ප්‍රවේශයක්. දැන් පෙරේද දවසේදී අපි දැක්ක කර්මාන්ත අමාත්‍යවරයා විසින් බිලිපිට කඩදාසි කම්හල නැවත ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. ආලච්චන කඩදාසි කම්හල මේ දේවල් තියෙනවා. දැන් ඔබතුමාගේ බලාපොරොත්තුත් එක්ක දැන් මේ විදිහට දේශීයව නිෂ්පාදනය වෙන කඩදාසි තුලින් අපිට බැයිද පෙළපොත් නැත්නම් මේ අභ්‍යාස පොත් නිෂ්පාදනය කරන්න? සිය රට දේ සිරිසැපති. අපි එතෙන්ට තමයි යන්න ඕනේ. මොකද හැම විටම අපිට ආනයන මත රැඳී ඉඳලා අපේ වටිනා විදේශ විනිමය විදේශ රටවල් වලට යවන එක වෙනුවට අපේ තියෙන සම්පත් වලින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඇත්ත වශයෙන්ම කර්මාන්ත අමාත්‍යවරයාත් එස්.පී. දිසානායක මැතිතුමත් මමත් එකම අවුරුද්ද විශ්වවිද්‍යාලේ හිටියේ. මම හිතනවා එතුමා මේක දැකලා මේක අවබෝධ කරගෙන කටයුතු කරයි කියලා. කොහොමනොත් අපේ අක්කර 32ක ප්‍රමාණයක් තියෙන නිසා මම හිතනවා සංස්ථාවට අවශ්‍ය කඩදාසි අපිටම නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැතත් අපිට කඩදාසි නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය කඩදාසි ලබාගෙන කරන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට කියනවානේ අපේ ලෝකල් ලෙව්වා ගුණත්වයේ අඩුයි කියලා. නෑ, අපි ගුණත්වයේ වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ වගේම ඒවටත් අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම නැතුව පුළුවන් තරම් ආනයන මතම යැපෙන්නේ නැතුව. ඉතින් ඒකට මේ සංස්ථා පනතේ ඉඩ තියෙනවා. උදාහරණයකට පෙළපොත් මුද්‍රණයේ ඒ වගේම අනිකුත් මුද්‍රණ කටයුතු වලට විතරක් සීමා නොවි අවශ්‍ය දේවල් හදා නිෂ්පාදනය කර ගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම මේවා බෙදා හරින්නටත් මම කියන්නේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ජාතිය මුද්‍රණකරු. ඒක නිසා අපි මේ රටේ තියෙන සියලුම මුද්‍රණකරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටත් අපි මැදිහත් වෙන්න ඕනේ කියන තමයි මගේ පෞද්ගලික දර්ශනය. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මගේ ඉදිරි සැලැස්ම තුලදී මම ඒක කොහොම හරි කරලා සංස්ථාව ලාභයට ගෙනියනවා. ඒ වගේම සංස්ථාවට අවශ්‍ය අමුද්‍රව්‍ය අප විසින්ම සපයා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍යයේ සංස්ථා විසින් මුද්‍රණය කරන කඩදාසි ඒ වගේම නිෂ්පාදනය කරන කඩදාසි අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශීය නිෂ්පාදකයන්
උනන්දු කිරීමේ කටයුත්තත් අපි කරනවා. දැන් පිදුරු ටිකක් තියෙනවා වෙල්වල. ඊළඟට මේ දැන් පාසල් අභ්‍යාස පොත් තුනත් පාවිච්චි කරාට පස්සේ ඉවත් කරනවා. මේවා අමරලා නැවත හදාගන්න පුළුවන් කියලා මම අපි දකිනවා ජයසිංහ මහත්මයා අර ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ දේශීය දේවල් වලට මේ විවිධ මාධ්‍ය යොදාගෙන නිර්මාණය කරන කඩදාසි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මිලක් ටිකක් වැඩි. හැබැයි මේ සියල්ල කළමනාකරණය කරගන්න ඔබතුමන්ට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. තව බොහෝ දේ කතා කරන්න ඕනේ. මුද්‍රණ ක්ෂේත්‍රයේ මුද්‍රණ කර්මාන්තයේ අපේ රටේ දේවල් අගය කළ යුතු කාලයක් මේක. ඒ නිසා අපි සූදානම් කතා කරන්න විරාමයක් කරමු. ඔබ නැවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අද 7 වෙනි පැයේ නියෝජනය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිතුමන් වරලත් කනක අධිකාරී ජේ.එම්.යූ.පී. ජයසේකර මහත්මයා. ජයසේකර මහත්මයා ඔබතුමා මැදිරියේ ඉන්න හින්දාම අහන්න හිතුණා අර ජීවන අත්දැකීම් අපිට බොහොම වැදගත්. අපේ රටේ සංවර්ධනයට, අපේ සංවර්ධනයට අපේ ජීවන අත්දැකීම් බොහොම වැදගත්. දැන් ඉතිහාසයේ අපි අහලා තියෙනවා අපි ස්වයං පෝෂිත වෙන්න උත්සාහ කරපු ජාතියක්. හැබැයි ඒ දේ අපෙන් කිලිහුණ අවිවෘත ආර්ථිකයත් එක්ක මේ අපි කාර්මීකරණයට ලක්වෙච්ච රටවල නිෂ්පාදන විවිධ රටවල නිෂ්පාදන මිලදී ගන්න කටයුතු කළා. අපි මහන්සි වුණේ නැහැ. ඒ මහන්සි නොවුන එකේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින රටක් විදිහට. ඔබතුමාගේ අත්දැකීමුත් එක්ක අපි කතා කරමුකෝ. කොහොමද මේ අපිට බැරිද ස්වයං පෝෂිත වෙන්න? අපේ ජීවිතයේ මේ අවශ්‍ය දේවල් අපිටම සපය ගන්න බැරිද? දැන් ඔබතුමා කලිනුත් සඳහන් කළ අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය කරගෙන අපි කටයුතු කරනවා, උත්සාහ කරනවා. මේ දේ කළ යුතුයි. අපිට බැරිද අපේ දේවල් හදාගන්න? ඇත්තටම මං කළමනාකරුවෙක් හැටියට දැන් කෙනෙක් වරලක් ගණකාධිකාරිවරයෙක් කිව්වහම සංස්ථා සභාපතිවරයෙක් කිව්වහම කෙනෙක් හිතන්නේ මම ගොවියෙක් කියලා. මම ඇත්තටම මං ආඩම්බර වෙන ගොවියෙක් හැටියට. මොකද මම උදේ 4ට නැගිටලා බෙල්ලන්විල ඇවිදීමේ මන්තිරුවේ වට දෙකක් ඇවිදිනවා කිලෝමීටර් 6ක් ඇවිදලා තව පැයක් ව්‍යායාම කරලා තමයි ගෙදර එන්නේ. සතියේට දවස් 3ක් මගේ බෙස්පිට් ක්‍රීඩා සංගමයේ කට්ටියත් එක්ක ව්‍යායාම වැඩසටහනකට සහභාගී වෙනවා. ඊන්පස්සේ මම කෙලින්ම යන්නේ මගේ ගෙවත්තට. මගේ ගෙවත්තේ එළවලු වර්ග 60කට අධික ප්‍රමාණයක් තියෙනවා. දැන් ඊයේ හවස කෑම කරනකොට මට සතුටක් දැනුණා. ඒකට හේතුව තමයි අපේ අම්මා ගැන අපේ ගම කොත්මලේ. ඉතින් අපේ අම්මා ගැන ඒ කාලේ ගමේ මිනිස්සු කිව්වේ දුන්නු කෙවිල්ල ගෙදර උක්කුමෙනි කියලා ගෙදෙට්ට පිටින් ගෙනෙන්න උනන්නේ කරවලයි ලුණුයි විතරයි කියලා. ඒ කියන්නේ අපේ ගෙදරට අවශ්‍ය සියලුම එළවලු හාල් ඒ සියලු දේවල්ම අපේ ගෙවත්තෙන් අපේ කුඹුරු වලින් අපි ලබා ගත්තා. ඒ පූර්වාදර්ශය අනුගමනය කරමින් මම පහුගිය වර්ෂ ගණනාවක තිස්සේ මහරගම තනිකර කබොක් පොළවේ එළවලු වගාවක් සිදු කරනවා. ඒ වගේම මම අපේ පාසල් වල ශිෂ්‍යයන් එකතු කරගෙන ගම්පා ප්‍රදේශයේ ගණේමුල්ල ප්‍රදේශයේ කුඹුරකුත් වැඩ කරා. ඒකෙත් අපි වැපුරුවේ සම්බා සහ එච්චතර කියන වර්ගය. එතකොට දැන් මම ඊයේ රාත්‍රියේ කෑමට ගන්නකොට ගෙදර අපි වපු කුඹුරෙන් ගත්ත වී තිබුණා අලුත් හාල්. ඊට පස්සේ මම උදේ කපාගෙන ආපු පතෝල ටික හරි ගස්සලා තිබුණා සලාදයක්. ඊළඟට මම කඩාගෙන ආපු කූරකොළ ටික මලවලා තිබුණා. ඊළඟට මවිසින්ම කෙසෙල් කනක් තිබුණා අර මුහුදන් කියන කෙසෙල් කන ඒක වෙලා තිබුණා. එතකොට හාල් මැස්සත් වෙලා තිබුණා. අර කියන කතාව මට මතක් වුණා. අර අපේ අම්මා ගැන කියපු කතාව අවුරුදු 75කට පස්සේ අපේ ගෙදරින් අපි තිබුණා. එනිසා හොඳට මතක තියාගන්න මේ රටේ හැම කෙනෙකුටම අපි කියන්නේ අතිගරු ජනාධිපතිතුමාට අපි ආදරය කරනවා නම් අපි කළ යුතු පළවෙනි දේ තමයි අපේ රට අපේ ආහාර වලින් ස්වයංපෝෂිත වෙන්න ඕනේ. ඒකට හැම කෙනෙක්ම තමන්ගේ ගෙවත්තක් හොවන්න ඕනේ. ජයසේකර මහත්මයා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි මේ දැන් ඔබතුමන් කාර්යබහුලයි, අතිශය කාර්යබහුලයි නිල තනතුරු තානාන්තර බොහොමයක් දරනවා මේ. ඕක කරන්න වෙලාවක් තියෙනවද? වෙලාව කියලා කියන්නේ වෙලාව හොයා ගැනීම කලාවක්. ඇයි? අපි කාලසටහනකට අනුව වැඩ කරනවා. මම කියවනේ මම උදේ 4ට නැගිට්ටාම මට ඒ වෙලාව වෙන වැඩකට යොදන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒක මම ව්‍යායාම සඳහා සහ ගෙවත්තේ වැඩ කටයුතු සඳහා එනවා. එතකොට 6 වෙනකොට 8 වෙනකොට මට ඉවරයි. ඊට පස්සේ මම කාර්යාලයට යනවා. කාර්යාලයට ගියාම මම රාත්‍රිය දක්වා වැඩ කරනවා. ඒ වගේම මම කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ඉන්නවා. ඊළඟට වෘත්තීය ගණකාධිකාරී ආයතන රාශියක පාලක සභාවල ඉන්නවා. ඒවට යනවා. මේ සංස්ථාවෙත් පූර්ණ කාලීන සභාපතිවරයා. ඒ කියන්නේ මම උදේ ඉඳලා හවස වෙනකල් වැඩ කරනවා.
ඒකට හේතුව තමයි මේ සංස්ථාව මේ ජාතියේ වටිනාම ආයතනයක් හැටියට මේක ගොඩනැංවීම සඳහා කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් මම ඒ සියල්ලටම වෙලාව හොයා ගන්නවා විතරක් නෙවෙයි මම විනෝදකාමී කටයුතු වලටත් මම වෙලාව හොයා ගන්නවා. ඒක අපි හැම දෙයකටම වෙලාව තුලණය කර ගන්නවා. වෙලාව නැහැයි කියන උදවියට සහ මේ අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියන උදවියට මෙතුමා හොඳ ආදර්ශයක්. ඒ අතරේ අපි නැවතත් මුද්‍රණ සංස්ථාව පැත්තට හැරෙමු. ජයසේකර මහත්මයා, මුද්‍රණ සංස්ථාව කාලයක් තිස්සේ අපි දන්නවා දැන් සහන මිලට සමහර විට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ පොත්පත් ලිපි ද්‍රව්‍ය ලබා දෙන්න ගිහින් අර අලාභ ලබන තැනට පත් වුණාද කියලාත් හිතෙනවා. ඉතිහාසය ගැන විමසනකොට හැබැයි කළමනාකරණය තුළින් ඔබතුමන් මේ කටයුතු නිවැරදි කරගන්නේ දෝෂ සහිත තැන් අකමකා දාන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා. දැන් ඔය අතරේ මොනවද ඉදිරි සැලසුම්? කොයි විදිහටද දැන් මුද්‍රණ ක්ෂේත්‍රයත් අති නවීන වෙලා අපි දන්නවා ඩුප්ලෝ මුද්‍රණේ ඉඳන් දැන් වෙනකොට මේ කොච්චර දුරට මේ මුද්‍රණ කර්මාන්තයේ දියුණු වෙලාද කියලා. ඉස්සරහට මොනවද කියන සැලසුම් මුද්‍රණ නීතිගත සංස්ථාව විදිහට? මම මුලින් සඳහන් කරා වගේ ලොතරේ මුද්‍රණය සඳහා අති නවීන යන්ත්‍ර අපි අරගත්ත නිසා ඒ පැත්ත කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම පෙළපොත් මුද්‍රණය සඳහා රජයෙන් ලබා දීලා තියෙන යන්ත්‍ර 12ක් තිබෙනවා. එතකොට අර ෆෝ කලර් මැෂින්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අලුතිනුත් අපිට ලැබිලා තිබෙනවා අලුත් යන්ත්‍රයක්. එතකොට ඒක දැන් යන්ත්‍රය සවි කරාට පස්සේ ඉතාම ඉහළ ගුණත්වයකින් පෙළපොත් අපිට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාට මම සඳහන් කරන්න කැමැති අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අලුත් මොඩියුල ක්‍රමයට පොත්පත් මුද්‍රණය කිරීමත් අපේ සංස්ථාව තමයි කරන්නේ. එතකොට කලින්ට වඩා රජයේ මුද්‍රණාලයට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට වැඩි වැඩ කොටසක් පැවරෙනවා. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය සහයෝගයත් අපි ලබා දෙනවා ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා. ඉතින් ඒකට අවශ්‍ය යන්ත්‍රයක් තියෙනවා. අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අලුත්ම යන්ත්‍රයක් අපි මේ අවුරුද්දේ ලබා ගැනීමට තමයි මගේ බලාපොරොත්තුව. ඒකෙන් අභ්‍යාස පොත් 30ක් දක්වා අපි ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. ඊට අමතරව මම අර සඳහන් කරපු විදිහට මගේ සිහිනය තමයි කඩදාසි කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරලා අපේ තියෙන අපතේ යන සියල්ලම භාවිතා කරලා කඩදාසි නිෂ්පාදනය කර ගැනීම ඒ සඳහා මම සැලසුම් කරලා තිබෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සේවක මණ්ඩල දීර්ඝ පළපුරුද්දක් අත්දැකීමක් තිබුණත් නවීන තාක්ෂණයට ඕන් යොමු කරන්න ඕනේ. ඒකෙන්ද මම ඉදිරියේදී සැලැස්මක් හදාගෙන යනවා හැම සේවකයෙකුටම නවීන තාක්ෂණය පිළිබඳ අලුත් අත්දැකීම් සහිත පුහුණුවකුත් ලබා දෙන්න. මොකද ඒක කාලයක් තිස්සේ අතහැරලා තියෙන දෙයක්. ඒ වගේම ඔබතුමා සඳහන් කරා තව එක කාරණයක් මේ යම් කිසි වෙළඳපොලේ කඩදාසි හිඟතාවය ඊළඟට නිෂ්පාදනයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය හිඟතාවය විශේෂයෙන් පිටරටින් ආනයනය කිරීමේදී තිබෙන අධික මිල ගණන් මේ වාගේ ගැටලු රාශියක් නිසා තමයි යම්කිසි ආදායම අලාභ ලබන තත්වයකට පත් වුනේ. නමුත් ඒක වෙනස් කරගන්න පුළුවන් කියලා තියෙනවා. මොකද මගේ සේවක මණ්ඩලය මගෙත් එක්ක ඉන්නවා. මගේ නිලධාරි මණ්ඩලය මගෙත් එක්ක ඉන්නවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මෙන්ම විශේෂයෙන් මගේ අමාත්‍යවරයා දිනේෂ් ගුණරත්න මැතිතුමා මට නිතර උපදෙස් දෙනවා මේ සංස්ථාව ලාභදායක තත්වයට පත් කරන්න කියලා. ඉතින් ඒකට මම සැලැස්මක් දැන් හදාගෙන යනවා කොහොමද ඉදිරි අවුරුදු 5 තුලදී මේ සංස්ථාව මේ රටේ සුවිශේෂීම ජාතිය මුද්‍රණකරු බවට පත් වෙන්නේ කොයි ආකාරයකටද කියලා ආදර්ශයක් දෙමින් මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔය අතරදී මේ අර රාජ්‍ය ආයතනවල විවිධ ප්‍රකාශන මේ දැන් එපමණක් නෙවෙයි විශ්වවිද්‍යාලවල උපාධි සහතික පත්‍ර මේ දේවල් පවා මුද්‍රණය කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා. අපි ඒ ගැනත් කියමුකෝ මොන වගේ නිෂ්පාදනද සිදු කරන්නේ? දැන් වාර්ෂික වාර්තා කියලා කියන්නේ පාර්ලිමේන්තුවට හැම රාජ්‍ය ආයතනයක්ම තමන්ගේ කටයුතු පිළිබඳ වාර්ෂික වාර්තාවක් දෙන්න ඕනේ. ඒවා සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන නම් රාජ්‍ය ව්‍යාපාර කමිටුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට රාජ්‍ය දෙපාර්තමේන්තු නම් රාජ්‍ය ගිණුම්කාරක සභාව තුලින් ඉදිරිපත් කරන්න ඕනේ. ඒවා පාර්ලිමේන්තුවට යන්න ඕනේ. එතකොට ඒක ඉහළ ගුණත්වයකින් කලට වේලාවට ඒක මුද්‍රණය කිරීම කරන්න ඕනේ. අපිට විශාල වශයෙන් මේ මුද්‍රණ කටයුතු අපිට බාර දෙනවා. ඊට අමතරව රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වන කැලෙන්ඩර් දිනපොත් එතනින් ගියාම
ඒ විවිධ පුද්ගලයන් මුද්‍රණය කරන කෙටි කතා නවකතා එවැනි මුද්‍රණත් අපි කරනවා. එතකොට අපි ඒකක ගණනාවක් ස්ථාපිත කරලා තිබෙනවා. අර පෙළ පොත් මුද්‍රණය කිරීමට, අභ්‍යාස පොත් මුද්‍රණය කිරීමට, ඊළඟට ලොතරැයි ටිකට් පත් මුද්‍රණය කිරීමට, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු කිරීම සඳහා. එතකොට මේ අංශ ඒ වගේම පොත් බැඳීම් අංශය, ඊළඟට ඒවා පරීක්ෂා කිරීමේ ගුණත්ව පාලන අංශ, ඒවට අවශ්‍ය සියලුම උපකරණ අපි සූදානම් කරලා තිබෙනවා. ඉතින් සේවක මණ්ඩලයක් පුහුණු කරගෙන මේ තියෙන යන්ත්‍රත් භාවිතා කරලා රජයේ සහයෝගය අරගෙන සංස්ථාව ඊටාම හොඳ තත්ත්වයට ගෙන යාම තමයි මගේ අදහස. මම හිතනවා ඒක සාර්ථක කරගන්න මට හැකියාවක් ලැබෙයි කියලා. ඒ අතරේ ප්‍රශ්න පත්‍ර වැනි දේත් මුද්‍රණය කිරීම සිද්ධ කරනවා. ඒකත් මම කියන්න ඕනේ. මොකද ප්‍රශ්න පත්‍ර මේ රහස්‍යතාවය කියන එක තාම වැදගත්නේ. රහස්‍යතාවය තාම වැදගත්. ඉතින් ඒකට රහස්‍යතාවය රකින්න සේවක මණ්ඩලයක් ඉන්නත් ඕනේ. රහස්‍යතාවය රකින්න පුළුවන් ආයතනික ව්‍යුහයක් තියෙන්නත් ඕනේ. ඒවට අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර තියෙන්න ඕනේ. දැන් මේ සියල්ලම එකට එකතු වෙලා තියෙනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල අනිකුත් ආයතනවල ප්‍රශ්න පත්‍ර ආදිය අපිට මුද්‍රණය කරලා දෙන්න කිව්වොත් අපි ඒවා ඉතාම ආරක්ෂාකාරී විදියට මුද්‍රණය කරලා දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් බලපත්‍ර වාගේ දේවල්. බලපත්‍ර වාගේ දේවල් මුද්‍රණය කරනකොට ඒවා ඉතාම ආරක්ෂාකාරී විදියට කරන්න ඕනේ. මොකද අයිති විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය ස්ටිකර්ස් අපි පාවිච්චි කරනවා. ඒ වගේම රහස්‍ය අංක, ඒ වගේම අපි මුද්‍රණය කරන දේවල් තුල ඇතුලේ දෘශ්‍යමාන වන ආරක්ෂිත ලක්ෂණ අපි එකතු කරනවා. එකතු කරලා කිසි කෙනෙකුට වංචනික ලෙස භාවිතා කරන්න බැරි විදියට ආරක්ෂණ ක්‍රියාමාර්ග අපි ගනු ලබනවා අපේ සංස්ථාව. ඒක නිසා තමයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කෙරේ මේ රටේ සියලු දෙනා බලාගෙන ඉන්නේ ගුණත්වය, ආරක්ෂාව, විනිවිද පෙනෙන භාවය සහ කැපවීම කියන සියල්ල එකට එකතු වෙච්ච සංස්ථාවක්. මේක අවුරුදු 54ක් පැරණි. හොඳයි. ඒ තමයි ජාතිය මුද්‍රණ කරුගේ අභිමානයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අති සුවිශාල දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන තැනක්, රජයේ ආයතනයක්. අපි තව බොහෝ දේ කතා කරන්න ඕනේ. ජයසේකර මහත්මයා විතුමන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. කළමනාකරණ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසෙන බලාගෙන ඉන්නවා සහ වෘත්තිකයන් බොහෝ පිරිසක් ඉන්නවා. මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු විරාමයක්. හිතවතුනි, ඔබ නැවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අද 7 වෙනි පැයේ නියෝජනය JMUP ජයසේකර මහත්මයා. තුමන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිතුමන්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සංගමේ සභාපතිතුමන්, එපමණක් නෙවෙයි බෙස්ෆිට්ස් ක්‍රීඩා සංගමේ සභාපතිතුමන් විදිහට කටයුතු කරනවා. ඔබට හුරු පුරුදු ආයතනයක් JMC ආයතනය, ජයසේකර කළමනාකරණ ආයතනය, එහි සභාපතිතුමන් විදිහට කටයුතු කරනවා. අර මේ හැමදේම කියනකොට ජයසේකර මහත්මයා, මේ අපි හැමදෙනෙක්ටම හිතන කාරණාව තමයි අර කලින් අහපු දේ කොහොමද මේවා කළමනාකරණය කරගන්නේ කියන කාරණාව ඔබතුමා පැහැදිලි කරපු විදිහට අපිට විශ්වාසයි. ඒ කටයුතු ඔබතුමා නිසි ආකාරයෙන් කළමනාකරණය කරගන්නවා සහ ඒ කටයුතු සිද්ධ වෙනවා කියලා. ඔය අතරේ රටේ කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටලුවක් තියෙන වෘත්තිමය භාවය අතින් ගත්තහමත් බොහෝ වෘත්තීය ගැටලු තියෙනවා. අපි දකිනවා දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඉඳන්ම ගැටලු සහගත තත්ත්වයක් තියෙන. පාරට බහිනවා, රස්සා දෙන්න කියනවා, රැකියාවක් ඉල්ලමින් යනවා. නිදහස් අධ්‍යාපනයේ අවුරුදු 13ක් මේ ලබලා විශ්වවිද්‍යාලෙත් තව අවුරුදු 4ක් ඉඳලා රස්සාවකුත් උන් මේ අතටම ගෙනල්ලා දෙන මට්ටමටපත් වෙලා තියෙනවා. මොකද්ද ගැටලුව? වෘත්තිමය පැත්තෙන් ගත්තොත් එහෙම කළමනාකරණය කොයි පැත්තටද යන්න ඕනේ ඉස්සරහට? ඊටසේ ඔබතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මම JMC ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කරලා දැන් අවුරුදු 50යි මෙතුමා. 1972. එතකොට මම මේකෙන් උත්සාහ කරේ මේ රටේ සාමාන්‍ය පවුල්වල දරුවන්ට වෘත්තීය ගණකාධිකාරිවරුන්, කළමනාකරුවන්, පරිගණක විශේෂඥයන් වීමට අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය ලබා දීම. මම තමයි අත් වශයෙන්ම ශ්‍රී ලංකාවේ සිංහලෙන් වරලත් ගණකාධිකරණය උගන්වපු පළවෙනි ගුරුවරයා. එතකොට මම අවුරුදු 50කට ඉස්සෙල්ලා මේක ආරම්භ කරලා මේ රටේ තරුණයන්ට ඊටාම ගෞරවනීය රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය වෙන වෘත්තීය ගණකාධිකරණ කළමනාකරණ අධ්‍යාපනය අපි ලබා දීලා තිබෙනවා. මට සතුටින් සඳහන් කරන්න කැමැති, මම උගන්වපු කිසිම ශිෂ්‍යයෙක් කිසිම දවසක රැකියා නැහැ, එහෙම නැත්නම් රැකියා දියව් කියලා පාරට බැලලා සටන් කරපු පිරිස අපි හැදුවේ නැහැ. අපි කරේ ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය
වෘත්තීය දැනුම ලබා දීලා වෘත්තීය ආයතනත් එක්ක ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනයේ CMA ආයතනයේ AAT ආයතනයේ මම AAT ආයතනයේ සභාපතිවරයා වෙලා හිටියා. මේ ආයතනත් එක්ක එකතු වෙලා වෘත්තීය ගණකාධිකරණ කළමනාකරණ අධ්‍යාපනය ලබා දීම සඳහා මම අවුරුදු 50ක් වැඩ කළා. ඊළඟට මම ඒකෙන් තව ටිකක් එහාට ගිහිල්ලා විශේෂයෙන් අලෙවි කළමනාකරණය, සේවක මණ්ඩල කළමනාකරණය, පරිගණක තාක්ෂණයේ වැනි වෘත්තීය සහ තෘතීය පුහුණු අධිකාරිය අනුමත වෘත්තීය පාඨමාලා ඉගෙනීම සඳහාත් මම අධ්‍යාපනය පුළුල් කරා. හොඳයි. ඔබතුමා සඳහන් කරන අධ්‍යාපනය ලබා දීම පිළිබඳව දැන් ඔබතුමා ජාත්‍යන්තර පාසල් සංගමයේ සභාපතිතුමා විදිහට කටයුතු කරනවා. ජාත්‍යන්තර පාසල් වල ප්‍රශ්නයක් තියෙනවා. අර පොදුවේ ගත්තාම මේ දැන් දේශීය නැත්නම් මේ පාසල් වල අධ්‍යාපනය හදාරන පුංචි දරුදරියෝ ඉන්නවා. මේ අයට දේශීය සිලබස් එකක් විෂය නිර්දේශයක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ජාත්‍යන්තර පාසල් වල ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට රටින් පිටතනක ඉගෙන ගන්නවද කියලාත් හිතන මට්ටමට. දැන් කොහොමද මේ ජාත්‍යන්තර පාසල් වලත් දේශීය විෂය නිර්දේශන උගන්වනවද මේ සඳහා නැඹුරුවක් තියෙනවද කොහොමද ඒ කටයුතු? ඔව් මම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සංගමයේ සභාපතිවරයා හැටියට මේ අවුරුද්දේපත් වුණා. මෙහිදී විශේෂයෙන් කියන්නට ඕනේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් කොටස් දෙකක් තියෙනවා. එකක් එංගලන්තයේ හෝ බටහිර රටවල විෂය නිර්දේශය උගන්වන ජාත්‍යන්තර පාසල්. අනිත් ජාත්‍යන්තර පාසල් තමයි ශ්‍රී ලංකා විෂය නිර්දේශය කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් ක්‍රියාවට නංවනු ලබන ශ්‍රී ලංකා විෂය නිර්දේශයේ උගන්වන ජාත්‍යන්තර පාසල් රාශියක් අපි එකට එකතු කරලා තිබෙනවා. එහි සංගමේ සභාපතිවරයා මම. එතකොට මේ පාසල් වල ඉගෙන ගන්න ළමයි සිංහල, ඉංග්‍රීසි, දෙමළ සහ ජාත්‍යන්තර භාෂාව, ප්‍රංශ භාෂාව, චීන භාෂාව, ජපන් භාෂාව ආදී එකක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අපේ සාරධර්ම හර පද්ධතිය රැක ගැනීම සඳහා වූ ජාත්‍යන්තර පාසල් පද්ධතියක් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් දැන් මගේ පාසල් ගත්තොත් එහෙම ජේම්සි ජාත්‍යන්තර පාසල ගත්තොත් එහෙම අපි ඒකේ තේමාව දාලා තියෙන්නේ අපේකම රැකගත් ජාත්‍යන්තර පාසල. අපේකම රැකගත් ජාත්‍යන්තර පාසල. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන් කියන්නට ඕනේ ජාත්‍යන්තර ඒ කියන්නේ එංගලන්තයේ හරි වෙනස් රටක තියෙන විෂය නිර්දේශයක් ගන්නකොට පාසල් ගාස්තු හැටියට විභාග ගාස්තු හැටියට විශාල මුදලක් පිටරට යනවා. අපි ඒක වැළැක්වීම සඳහා මම තමයි ශ්‍රී ලංකා විෂය නිර්දේශය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගැනීමේ ජාත්‍යන්තර පාසල් කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ. මම ඒ ගැන පුංචි ආඩම්බරයක් මට තියෙනවා. ඉතින් මම එහි සභාපතිවරයා හැටියට සහෝදර පාසල් රාශියකට එකට එකතු කරලා එහි සභාපතිවරයා හැටියට පත් වුණා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අපි ශ්‍රී ලංකා විෂය නිර්දේශය ඉගෙනගෙන අපේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගියාම ඔවුන් සංස්කෘතික වශයෙන් අපි හැඩගස්සලා තිබෙනවා. ඊළඟට ජාතික අභිමානය ඇති කරලා තිබෙනවා. ඒ වගේම භාෂා 4ක විශේෂඥයෝ බවට අපේ දරුවෝ පත් කරලා තිබෙනවා. අපේ ජාත්‍යන්තර පාසල් සංගමයේ කිසිම පාසලක දරුවෙකුට රැකියා ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඇයි? ඔවුන් භාෂා 4ක් ඉගෙන ගන්නවා. ඊළඟට හොඳට ආගම ධර්ම ඉගෙන ගන්නවා, ගුණ ධර්ම ඉගෙන ගන්නවා. දැන් අද අපේ පාසල් පද්ධතියේම හෙට පොය නිසා අද ආගමික වැඩසටහන් කරන්නේ. එතකොට ඉස්ලාම් දරුවෝ ඉන්නවා, හින්දු දරුවෝ ඉන්නවා, ක්‍රිස්තියානි දරුවෝ ඉන්නවා. හැබැයි ඒ අයත් මේ බෞද්ධ පෝදා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ විදිහට අපි ඒ පුද්ගලෝ එක ඒක රාශි කරලා ඔවුන් අතර සහයෝගය වර්ධනය කරලා හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් අපි අනුගමනය කරලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර පාසල් සංගමය මම හිතන්නේ ඒ අතින් අපි පියවරක් ඉදිරියට තබලා තිබෙනවා කියන එක මට මේ වෙලාවේ කියන්න කැමතියි. ඔයතර අපි මේ අර පාසල් දරුවෝ ගත්තම දැන් ඔබතුමන් ක්‍රීඩාවට සහ මේ කටයුතු වලට ලොකු උනන්දුවක් දක්වන හින්දා අහන්නේ. ක්‍රීඩාව කියන දේත් අපේ ජීවිතයට වැදගත් සහ මේ අධ්‍යාපනය සමග සමබරව කරගෙන යන්න බොහෝ වෙලාවට උත්සාහ කරන දෙමාපියන් තුළ අර මැරිකමක් තියෙනවා දරුවෙක් ක්‍රීඩාවට යොමු කරන ඔබතුමන් අහන්නත් ඕනේ එහෙම වෙන්නම ඕනේද කියලා. මේ ඔබතුමන් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළ තැනක ඉන්න හින්දා අර මේ ක්‍රීඩාවත් අපේ ජීවිතයට වැදගත්. හැබැයි පෞල් පසුබිමෙන් මේ දේ නොලැබෙන අවස්ථා තියෙනවා. අපි අවසාන වශයෙන් ඔබතුමාගේ බලාපොරොත්තු සහ දැන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විදිහට ලොකු දැක්මක් තියෙනවා ඉස්සරහට ගමන් කරන මේ හැම දෙයක් ගැනම අපි බොහොම කෙටියෙන් සඳහන් කරමුකෝ. ඇත්ත වශයෙන්ම ක්‍රීඩාව කියලා කියන්නේ දරුවෙකුට විනය ලැබෙන හොඳම වැඩසටහන. ක්‍රීඩාවකින් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේ හොඳ සංයමයක් ඇති වෙනවා. ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් පාසලක අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල්. ඒක නිසා මම අපේ පාසල් පද්ධතිය ගත්තොත් එහෙම මම සැලැස්මක් හදලා තියෙනවා
කිසියම් වර්ෂයේ ජනවාරි 1 වෙනිදා පටන් ගත්තාම දෙසැම්බර් 31 දක්වා මේ දවසේ මේවා කරන්න ඕනේ මේ දවසේ මේවා කරන්න ඕනේ කියලා ඊයර් ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒ ඊයර් ප්ලෑන් එකේ අනිවාර්යයෙන්ම ඇතුළත් කරලා තියෙන කොටස තමයි ඉගැන්වීමේ කටයුතු මනාව කරන්නට ඕනේ. ඊට අමතරව පරිබාහිර කටයුතු. දැන් උදාහරණයකට ගායන තරඟ, වාදන තරඟ, නර්තන තරඟ, කතික තරඟ ඒ වගේ විබාහිර ක්‍රියාකාරකම් සියල්ල ඊට අමතරව අනිවාර්යයෙන්ම ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනේ අපේ දරුවෝ. ඒක තමයි අපේ තේමාව. මම හිතන්නේ අපේ සංගමයකට එකතු වෙලා ලංකාවේ තියෙන සියලුම ජාත්‍යන්තර පාසල් අතර ක්‍රීඩා උත්සවයකුත් අපි පවත්වනවා. පහුගිය අවුරුදු දෙකේ තමයි අපිට ඒක බැරි වුණේ. හොඳයි. අවසාන වශයෙන් රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාවේ සභාපතිවරයා විදිහට මොන වගේ දැක්මක්ද බලාපොරොත්තුවක්ද අනාගතය වෙනුවෙන් තියෙන්නේ? මම හිතනවා මේ රටේ දැනට මුද්‍රණ කර්මාන්තයම යම්කිසි අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. සියලු ආර්ථික ක්‍රියාකාරකම් තුල ලෝකේම ආර්ථික ගැටලුවක ඉඳිද්දී මම විශ්වාස කරනවා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සියලුම මුද්‍රණකරුවන් අතර ආදර්ශමත් මුද්‍රණකරුවා හැටියට ජාතියේ මුද්‍රණකරුවා හැටියට අපේ යුතුයකම ඉටු කරන්නට අපට හැකියාව ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුවිශේෂී ආයතනයක් ඇටියට ඉදිරියට ගෙන යන්නට මම දැන් සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඉඳලා මං හිතනවා අපේ සේවක මණ්ඩලය, ඒ වගේ මූර්තිය සමිති, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අපට ඉහළින් ඉන්න ඒ නායකත්වය මේ කටයුත්තට සහයෝගය දෙයි කියලා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාත් මා හිතනවා එතුමාගේ සෞභාග්‍ය දැක්මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක සුවිශේෂී වැඩ කොටසක් අපේ සංස්ථාවට පැවරෙනවා. ඒ ඉටු කරලා දීලා මේ රටේ දරුවන් වෙනුවෙන්, පාසල් දරුවන් වෙනුවෙන්, අනාගත නායකයන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් කරන්නට රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාව පළවෙනි ආරක්ෂක හැටියට අපි ඉදිරිපත් වෙනවා කියන කාරණේ මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. හොඳයි. මේ සියල්ල රටේ අනාගතය වෙනුවෙන්, රටේ දරුවන් වෙනුවෙන් ඒ අනාගතයේ සුබවාදී කරන්න, දැක්මක් එක්ක කටයුතු කරන්න රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කටයුතු කරමින් ඉන්නෝ. ඒ කටයුතු සාක්ෂාත් වෙන්න කියලා අපි මාධ්‍ය ආයතනයක් විදිහට, මාධ්‍ය ජාලයක් විදිහට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද දවසේ සාකච්ඡාවට JMUB ජයසේකර මහත්මයා, තුමන් වරලත් ගණක අධිකාරීතුමන්, ඒ වගේම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ දැක්මත් එක්ක ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි සූදානම් අදට ඔබේ නිවසින් සමු අරගෙන යන්න. යලිත් ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 7ට. සම වෙන හෙට දවසේ අපිට මුණ ගැහෙන්න සිද්ධ වෙන්නේ නැහැ පොය දිනේ නිසා අපි ඔබ මුණ ගැහෙන්නේ සිකුරාදා දවසේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.